අහගෙන මොකද පුතේ අපිට දාලා තියෙන්නේ දෙවනි ගාන කියන්නේ 6 වෙනි C කොටසේ පුතේ ඔක්කොම දින මම පේපර්ස් වලින්ම ගත්ත ටික අපි හදමු golden tech කියන ගාන පුතේ golden tech කියන ගාන හදමු අපි හරි අද ඉවර කරලා ආයෙ පුතේ මේ ගානේ වේගෙන් කරමු හරි බාන්න පුතේ එන්න ප්‍රශ්නෙට හරි බාන්න පුතේ golden tech කියන ගාන දැසිනේ ඔක්කොමලා golden tech යනු කරුණාතිලකට අයත් කේවල ස්වාමී ව්‍යාපාරයකි 2020 මාර්තු 30 දින ශේෂ භික්ෂුන් පහත පරිදි විය. ඉතින් golden tech කියන්නේ කරුණාතිලක කියන අයිතිකාරයට අයිති ව්‍යාපාරයක යාගේ ශේෂ භික්ෂුම දීලා. ඉතින් ශේෂ භික්ෂුමේ ගිණු වර්ග පහනේ තියෙන වත්කම් වක්කීම් හිමිකම් ආදායම් වියදම්. වත්කම් වක්කීම් හිමිකම් ටික මූල දත්ත ප්‍රකාශය ලියනවා. වගකීම් වත්කම් වක්කීම් හිමිකම් ටික මූල දත්ත ප්‍රකාශ කරනවා. ආදායම් වියදම් ටික ආදායම් ප්‍රකාශ මේ විස්තීර්ණ ආදායම් ප්‍රකාශ කරනවා අපි නේ මතකයි නේද ඒවා. හරි ශේෂ භික්ෂුම දීලා අතාරින්න ගැළපිලි බලන්න. පුතේ පළවෙනි ගැළපිල්ල බලන්න. පහස් දාන අතිරේක සපය ඇත 20 මාර්තු 30 දිනට අවසාන තොගේ පිරිවැයට 3800කට අගය කරලා මතකයි නේද අවසන් තොගේ අපි කරා. එදා අපි ගාන කරේ අවසන් තොගේ මේ විදිහම තමයි පුතේ ආයේ මෙතනදි වෙනස් වෙන්නේ නැහැ. හරි අවසන් තොග ගැළපිල්ල අර වෙළඳ ගිණුමේ ඊට පස්සේ පිරිවැය ලක්ෂ 6ක් වූ ලීබඩු 19 වෙනි සැපසෙන සින්සාද එක් සමාගම ණය පදනමද බෙද ගන්නාදී ගිණුම් පොත්වල වාර්තා කරන තුරු ව්‍යාපාරයේ ප්‍රතිපත්තිය පහත පරිදි සරල මාර්ගයෙන් තීරණය කියලා දෙන්නම් ඒවා ඊට පස්සේ බෝල් ණය කතාවද එදා ගන්න තිබ්බේ නැති එකක් තියෙනවා බෝල් ණය කියලා මේක කියලා දෙන්න ඊට පස්සේ ගෙවිය යුතු විදුලිය බිල් ඊට පස්සේ 112ක වාර්ෂික පොලි අනුපාතයකට යටත්ව 2500ක බැංකු ණයක් 20 මාර්තු පළදින ලබා ගන්නදී පළමු වාරිකයේ 20 අප්‍රේල් දින ගෙවිය යුතු වේ. 20 මාර්තු 30 දින අවසන් වර්ෂයේ අදාළ ණය පොලි පොත්වල ගිණුම්ගත කර නොතිබිනි. හරි. ඒ ටික තමයි තියෙන්නේ ගානේ. අපි ගාන හදමු. ඒත් ඉල්ලන්නේ 20 මාර්තු දා ආදායම් ප්‍රකාශයයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයයි. අපි රූල් කරගමු ඉක්මනට. මතකයිනේ රූල් කරගන්න හැටි. හරි. ගාන පුතේ අපි ඉක්මනට රූල් කරගමු. හරි පුතේ මම මේක හරි අපි ගාන හදමු ඉක්මනට හරිද පුතේ දෙවනි මේ golden tech ගාන හදන්නේ මේ හරිද මේක පුතේ 2020 කියන්නේ මේක 2020 සැප්තැම්බර්ද කොහෙද ඒටි ප්‍රශ්න මේක අපි දැහැදුවේ 2021 ජනවාරි ප්‍රශ්නේ හැදුවේ මේ 2020 සැප්තැම්බර්ද කොහෙද ගාන 2020 සැප්තැම්බර් ඒටි ගාන මේක හරි බලමු නම ලියමු පුතේ කවුද golden tech ව්‍යාපාරේ නම ලියනවනම් ලකුණක් දෙනවා කියලා දන්නවනේ ඔයගොල්ලෝ නේද golden tech ව්‍යාපාරය golden tech ව්‍යාපාරය 2020යි 3.30 දිනට ශේෂ දිනෙන් අවසන් වස සඳහා 2020යි 3.31 දිනෙන් අවසන් වසර සඳහා මම ලියන්න හරිද golden tech ව්‍යාපාරයේ 20යි 3.30 දින අවසන් වසර සඳහා ආදායම් ප්‍රකාශය විස්තීර්ණ ආදායම් ප්‍රකාශය විස්තීර්ණ ආදායම් ප්‍රකාශය කියලා ලියලා පුතේ අද ගන්න විස්තීර්ණ ආදායම් ප්‍රකාශය
මම තීරු දෙයක් අඳගන්න. හරි ඔකට අපි ඉඩ තියා ගන්න ඕනේ. හරි ඔකට අපි ඉඩ තියා ගන්න ඕනේ. හරි උඩින්ම ලියන්න විකුණුම් විකුණුම් අපිට ගාන දහස් වලින් හදන්නේ. මෙයා ඉන්ටර්නෙට් රුපියල් 1000 කියලා ලියන්න. රුපියල් 1000 කියලා ලියන්න ඉන්ටර්නෙට්. හරි විකුණුම්. ඉතින් විකුණුම් එක්කම ලියන්නේ ආපසියුම් මේ ගානේ ආපසියුම් නෑ. එහෙනම් ලියන්න විකුණුම් පිරිවැය කියලා. මාතෘකාව ලියන්න විකුණුම් පිරිවැය. හරි ගන්න. විකුණුම් පිරිවැය කියලා මාතෘකාව ලියලා අඩි රක් ගන්න. ඉතින් විකුණුම් පිරිවැය ලියන්න රූල් 6යි යන්නේ දල්ලා අර දල්ලා ගොයන්නත් එක්ක. මේකේ මුකුත් නෑ පුතේ ගෙනීමේ කුලි අනම්මනම් මුකුත් නෑ. ඒ නිසා highway 7 වුණත් කමන්නේ විකුණුම් පිරිවැය ලියන්න highway රූල් වගේ දල්ලාභය දාලලාභය ලියන්න පුතේ දාලලාභය ඊට උඩරෝලේ විකුණුම් පිරිවැය ඊට උඩරෝලේ අවසන් තොගය අවසන් තොගේ මෙහෙම පළවෙනි තිරට වර්ණනාදයට රක් ගන්න විකුණුම් පිරිවැය කියලා මෙහෙම දෙවෙනි තිරට වර්ණනාදයට රක් ගන්න හරි දල්ලාපට එකතු වෙන්නේ වෙනත් ආදායම් යන වෙනත් ආදායම් කියලා මාතෘකාවක් හරි වෙනත් ආදායම් කියලා මාතෘකාව ලිව්ව නේද දෙපොතේ වෙනත් ආදායම රූල් දෙක තුනක් අතහැරලා ඊට පස්සේ බෙදෑරීමේ පිරිවැය පරිපාලන වියදම් වෙනත් වියදම් නම් එන්නේ නැහැ මේකේ මූල්‍ය පිරිවැය. හරි මම ඒක මේ පැත්තෙන් ගන්නවා. හරි බෙදෑරීම් පිරිවැය රූල් 5ක් විතර අතහැරලා ලියන්න පරිපාලන වියදම් හරි පරිපාලන වියදම් ඒක රූල් 5ක් විතර ගත්තාම මූල්‍ය පිරිවැය හරි සපෝට් එක ඒට තියාගත්තේ ආදාය විස්තීර්ණ ආදායම් ප්‍රකාශයන්නේ ගෝල්ඩන් ටෙක් ව්‍යාපාරය 2023 වෙනි සඳහා විස්තීර්ණ ආදායම් ප්‍රකාශය උඩින්ම විකුණුම් හරි ඊට පස්සේ විකුණුම් පිරිවැය කියලා highway රූලේ දල්ලාභේ ඊට රූලේ විකුණුම් පිරිවැය ඊට රූලේ අවසන් තොගය එස් වෙනත් ආදායම් කියලා රූල් දෙක තුනක් අතහැරියා බෙදහැරීම් පිරිවැය පරිපාලන වියදම් මූල්‍ය පිරිවැය හරිනේ හරි ඊට පස්සේ පුතේ මූල්‍ය දත්ත ප්‍රකාශය අපි අඳ ගන්න ඕනේ
ඒකේ නම ලියන්න ඕනේ. මම මෙතන අඳින්නම් පුතේ මූල තත්ත්ව ප්‍රකාශය. හරිද? ඒකෙත් නම ලියන්න ඕනේ. Golden Tech ව්‍යාපාරය Golden Tech ව්‍යාපාරය 2020යි 3:31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය හරි කියලා ලියලා තීරු 3ක් ඇඳ ගන්න ඕනේ. අපි බෑනේ මදි. හොඳද ඔහම? හදලා ඉතින් තියාගමු පුතේ. ජංගම නොවන වත්කම් පිරිවැය සමුච්චය කියන එක අපි ලියන්නේ සමුචය කියලා. ධාරණ අගය අද මේ ගාන ඉවර කරනවා. හෙට 10 මාටත් ආයෙ කරන්න පන්ති තියෙනවා. බාස් වේද නැහැ සිකුරාදාත් තියෙනවා ආයෙ හවස පන්ති එකට. එකෙන් 12 මාට වගේ සිකුරාදාත් තියෙනවා. හරි. ඉතින් ජංගම නොවන වත්කම රූල් 6ක් විතර අතහැරලා ජංගම වත්කම් කියලා ලියන්නේ. ජංගම වත්කම් වලට පුතේ රූල් 6ක් විතර අතහැරලා හිමිකම් වලට පුතේ රූල් 5ක් විතර අතහැරලා හරි හිමිකම් රූල් 5ක් විතර අතහැරලා හරිද හිමිකම් රූල් 5ක් විතර අතහැරලා මේකේ ජංගම නොවනවක් කියන්නේ නැහැ නේද? තියෙනවා. ජංගම නොවනවක් කියලා ලියලා ජංගම නොවනවක් කියලා ලියලා ඉරක් ගහ රූල් දෙකක් එක අතහැරලා ලියන්නේ ජංගම වක්කීම් කියලා. ජංගම වක්කීම් කියලා ලියන්නේ. ඊවනේ හරි මෙතනත් දෙවියන් රුපියල් 1000 කියලා ලියන්න ඕනේ. හරි ඉස්සලම පුතේ ගාන ඔය විදිහට දැන් රූල් කරගන්න පුළුවන් නේ. ගාන වලට ඔය විදිහට රූල් කරගන්න පුළුවන් නේ පුතේ ඒක ගැටලුවක් නෑ නේද? හරි. ඔහම රූල් කරගන්න පුළුවන් නේද පුතේ? හරි රූල් කරගෙන හරිද? ගාන රූල් කරන්නේ පුතේ? ඔව් සර්. එහෙනම් දැන් අපි ගාන හදමු. පුතේ ඔය විදිහට රූල් කරගන්න දැන් Tamanට පුළුවන්කම තියෙන්න ඕනේ. කමන්නේ තව ගණන් තව මේ ගණන් තියෙනවනේ තව ටිකක් ඒ ටිකක් හදුවම තවත් පුළුවන් වෙයි වාට. හරි එහෙනම් ගාන හදමු.
පුතේ 1000 කියලා ලියලා පළවෙනි ගැළපිල්ල වෙනස් වෙන්නේ නැහැ පුතේ. මේ ගණන් වල තියෙන විශේෂත්වය මේක මෙහෙම්මමයි මේකයි. පළවෙනි ගැළපිල්ල 20 මාර්ගසල තොගේ පිරිවැය කීය 3500 නේ. පුතේ ඉතුරු වෙච්ච බට්ටි කොහෙද ලියන්නේ? මෙන්න මේ මෙතන වෙළඳ කිරීමේ අවසන් තොගයට දාන්න 3500යි. මේ මෙතන අවසන් තොගයට දාන්න 3500යි. වෙළඳ කිරීමේ අවසන් තොගය කියලා දාන්න 3500යි. ජංගම වත්කම ඇතුළේ ලියන්නේ ඉතිරි තොගය. ඉතිරි තොගය දෙවන කිරුවට දාන්න 3500. උච්චා. ඒ පළවෙනි ගැළපිල්ල තේරුණා නේද? පළවෙනි ගැළපිල්ල ඉතිරි තොගය. ඔයාලා ගෙදරදී හදා ගන්න ඕන නම් ලකුණු දෙකක් දාගන්න මෙතනට පළවෙනි ගැළපිල්ලෙන් මේක ආවේ මේකත් පළවෙනි ගැළපිල්ලෙන් ආවේ. දැකපද හැම ගානකම එකම ගැළපිල්ල. හරියට තියාගත්තාන් පස්සේ ලේසි. 3500 නෙමෙයිද? 3800 පුතේ. හරි 3800 හරි. 3800 පුතේ. තුන්දාස් 800යි. හරි ඊට පස්සේ ඒ ගැළපිල්ල එච්චරයි. ඊට පස්සේ අර ෂෙයා කතාව දෙන්නේ. රුපියල් 600ක් පිරිවැව ලීබඩු 19 ඔක්තෝබර් කියන්නේ පුතේ මේගොල්ලෝ 20 මාර්තුසින් අවුරුදු වෙනවා නම් 19 ඔක්තෝබර් පළවෙනි දින හරියට මැද. පුතේ මේගොල්ලෝගේ අවුරුදු ඉවරන්නේ 20 මාර්තු 31 නම් අවුරුදු පටන් ගන්න 19 අප්‍රේල් 1. එතකොට 19 ඔක්තෝබර් පළවෙනි දින හරියට මැද දවසේ සීමාසෙද එක් සමාගමෙන් ණය පදනම මත මිලට ගන්නාද රුපියල් 600ක් පිරිවැය වූ ලීබඩු 19 ඔක්තෝබර් පළවෙනි දින සීමිත එක් සමාගමෙන් ණය පදනම මත මිලට ගන්නා ලදී. මේ ගිණුම් පොත්වල වාර්තා කර නොතිබෙන ව්‍යාපාරයේ ප්‍රතිපත්තිය වන්නේ පහත පිරිවැය මත සරල මාර්ගවලට ශේකෘතේ ලීබඩු වලට අදාළ එකක්. ඒක මම දැන් තාම කරන්න. මේ ලීබඩු වලට අදාළ එකක් ඒක තියෙන්නේ. ලීබඩු වගේක් ණයට අරගෙන ලියලම නැහැ. එච්චරයි වෙනස. හරි. ලීබඩු වගේක් ණයට අරන් ලියලම නැහැ. පුතේ ලීබඩු තියෙන අර යටනේ ඊට කලින් අපි ෂෙයා කතාව ලියමු. ඉඩම්. පුතේ මෙතන ලියන්න ඕනේ ඉඩම් ලීබඩු මෝටරවල ගත්ත ගාන. හරි? ඉඩම් ලියන්න ඉස්සරම ඉඩම් වල ගත්ත ගාන ලියන්න 3000යි. ඉඩම් ගත්ත ගාන 3000යි. ඉඩම් මොනව කරන්නේ නැද්ද පුතේ කියන්නේ? ඉඩම් මොනව කරන්නේ නැද්ද? ෂෙයා කරන්නේ. ෂෙයා කරන්නේ නැහැ. එහෙනම් මේ සමුෂය වලට ඉරක් ගහලා ධාරණගෙටත් දාන්න ඒ ගානම. ධාරණගෙටත් ඒ ගානම දාන්න. හරි? ඉඩම් ෂෙයා කරන්නේ නැහැ. ඊට පස්සේ ගොඩනැගිල්ල යන්නේ. ගොඩනැගිලි පුතේ පිරිවැය තියෙන 3500 ෂෙයා පිටුම දැක්කද? ගොඩනැගිලි පිරිවැය 3500 ලියන්න මෙතන. ගොඩනැගිලි පිරිවැය 3500යි. හරි පුතේ ගොඩනැගිල්ල අපිට ෂෙයා කරන්න කියන්නේ 100ට කීයක්ද කියලා බලන්න. ගැළපිල්ල බලන්න. ගොඩනැගිලි පුතේ 100ට කීයක්ද ෂෙයා කරන්න කියලා කියන්න මට. 105. 105. එහෙනම් මේකෙන් 105ක් කියන්නේ කීයද? 3500 105ක් 110ක් කියන්නේ 350 එකෙන් භාගනේ කීයද පුතේ? 3500 105ක් කියන්නේ කීයද? 175යි. පුතේ ඒක ඉතින් කැල්ලකින් බලන්න. 3500 110ක් කියන්නේ 350 175 පුතේ මෙතන නෙමෙයි. ඒක තමයි මේ අවුරුද්දේ වියදම. මේ පුතේ ගොඩනැගිලි පරිපාලන විදුලි ලියන්න ගොඩනැගිලි ෂෙය පරිපාලන විදුලි ලියන්න ගොඩනැගිලි ෂෙය 175යි. ගොඩනැගිලි ෂෙය 175යි. ගොඩනැගිලි ෂෙය 75යි. එතකොට මෙතන ලියන්නේ 175 විතරද? නෑ මොකද මේ ගොඩනැගිලි 175 කියන්නේ මේ අවුරුදු ෂෙය ටික තමයි මේ අවුරුදු වියදම. මෙතන ලියන්නේ 175 විතරද? කියන්න පුතේ නෑ නේද? 175යි මේ අවුරුදු මුලට කීයක් සමුෂ්‍ය වෙලා තියෙනවද කියලා බලන්න. මේ අවුරුදු මුලට ගොඩනැගිලි සමුෂ්‍ය කීයක් වෙලා තියෙනවද කියලා බලන්න පුතේ. මේ අවුරුදු 620
620 මේ 175 දෙක එකතුව කීයද පුතේ? 620 175 දෙක එකතුව මෙතන දාන්න. කීයද 620 175? 795. මෙතන දාන 795. එතකොට ගොඩනැගිල්ල අද වටින්නේ කීයද? කීයද අද ගොඩනැගිල්ල වටින්නේ එතකොට? 3500 795 අඩු කරලා කියන්න මට. 3500 795 අඩු කරලා කියන්න කීයද? 2705. 2705. 2705යි. Yeah. 2705යි. හරි පුතේ 2705යි නේ. හරි ඊට පස්සේ මොනවද තියෙන්නේ කියලා බලන්න. ඉඩම් ලිව්වා ගොඩනැගිල්ල ලිව්වා ඊට පස්සේ මොනවද තියෙන්නේ? ඊට පස්සේ මෝටර රථය. හරි මෝටර රථය ගත්ත ගාන ලියන්න. මෝටර රථය ගත්ත ගාන 2700යි. 2700යි. පුතේ ඒ 2700 100 කීයද ෂෙයා කරන්න කියලා කියන්නේ අපිට? 20. 20ක් 2700 20ක් කියලා කියන්නේ පුතේ 270යි 540. 540යි. පුතේ 540 තමයි මේ මෝටර රථේ පාවිච්චි කරන සාමාන්‍ය බාන්න බෙදා හරින්න. බෙදා හරින්න විදිහට ලියන්න මෝටර රථ ෂෙය 540යි. මෝටර ෂෙය 540යි. එතකොට මෙතන දාන්නේ 540ද? නෑ. එතන දාන්නේ කොච්චරද පුතේ? 540යි තව මේ අවුරුද්දේ මුලට තියෙනවා කීයක්ද? 440ක්. 540යි 440යි කීයද පුතේ කියන්නේ? 980. 980ක් දාන්න මෙතන. එතකොට මෝටර රථය අද වටින්නේ කීයද පුතේ? 2700 980 අඩු කරලා කියන්න කීයද කියලා? 2160යි. 2000 නෑ වැරදිනේ. 2700 980ක් ගියාම 720යි. 1000 එන්නද නේ? 1720යි නේ පුතේ? නිකන් 720 පුතේ 1000ද? 720යි. 1720යි නේද? ඔව් 1720. 1720යි. හරි. Okay.
homework එකක් කරනවා. ඔව් ඒක තමයි. ඒක මම පස්සේ හරි ඉවර නේද? 3800 හරි. ඉතින් එතන එතකොට හරි. ඊට පස්සේ මොනවද ලී බඩු නේ ලියන්න තියෙන්නේ? ඉතින් ලී බඩු මෙතන නෑ. ලී බඩු නමුත් මේ අවුරුද්දේ ගත් එකක් ලිව්වේ නෑ කියලා කියනවා බලන්න. ලී බඩු ගත් එකක් ලිව්වේ නෑ කියලා කියනව නේද අපිට? ඔව්. පුතේ ලී බඩු වගේක් මෙතන ශේෂ පිරික්සුමේ නෑ. ලී බඩු ගත් මෙතන නෑ ලී බඩු. නමුත් ලී බඩු අපිට ෂෙයා කරන්න කියනවා 100ට කීයක්ද? 125ක්. නමුත් පුතේ අපිට කියන්නේ ඒක ගානේ ඔය දෙවෙනි ගැළපිල්ල කියනවා රුපියල් 600ක ලී බඩු අවුරුද්දේ මැද ගත්තලු ලියලා නැහැ. පුතේ ලී බඩු ණයට අරන් තියෙන්නේ. කොහොමද ලී බඩු ණයට ගත්තාම ලියන්නේ? කියමුද 600ක ලී බඩු ණයට ගත්තාම කොහොමද ගිණුම්ගත වෙන්නේ කියන්නේ? රුපියල් 600ක ලී බඩු ණයට ගත්තාම කොහොමද පුතේ ගිණුම්ගත කරන්නේ? උත්තර දෙන්න මට. ලී බඩු ගිණුම හර ලී බඩු ණය ගිණුම බැර. දෙක පැහැදිලිද? 600ක ලී බඩු ණයට අරන් මේගොල්ලෝ ලියලම නැහැ. දෙවෙනි ගැළපෙල්ල මුල කියනවා දැක්කද ඔයගොල්ලෝ? රුපියල් 600ක් වූ පිරිවැය ලී බඩු 19 ඔක්තෝබර් 1 වෙනි දින සීමිත එක් සමාගමෙන් ණයට මිලදී ගන්නා ලදී. ඒක ලියලම නැහැලු. එනනම් පුතේ ලී බඩු ණයට ගත්තාම ලී බඩු හර ලී බඩු ණය බැර. ඒ කියන්නේ පුතේ ලියලම නැති නිසා මේ ශේෂ පිරික්සුමේ නැහැ. එනවා අලුතෙන්ම ලිව්වහම ලී බඩු ණය ලී බඩු ගිණුම හර ලී බඩු ණය බැර. එහෙනම් ලී බඩු කියලා මෙතන උඩින් ලියන්න. ලී බඩු 600යි. ලී බඩු ගන්න මේ අවුරුදු ඉස්සෙල්ලාම. ලී බඩු ණය 600යි, ලී බඩු 600යි. මේක අපිට වගකීමක්. ඒක බේරන්නේ ලබන අවුරුදු බේරනවා මොකුත් කියන්නේ නැහැ. මෙතන ලියන්න ජංගම නොවනවා කියන මෙතන ලියන්න ලී බඩු ණය. දෙවන තිරුවට දාන්න 600ක්. ලී බඩු ණය 600ක්. පුතේ ලී බඩු ණයට ගත්තා. ලී බඩු ගිණුම හර ලී බඩු ණය ගිණුම් බැර. ලියලා තිබ්බෙම නෑ අලුතෙන්ම ලිව්වා. ඉතින් අවුරුද්දේ මැද දවසේ ලී බඩු ගත්තේ. તો ලී බඩු ගිණුම හර ඒතර අග දවසේදී 600 තියෙනවා. ලී බඩු ණය ගිණුමට බැර වුණා. බැර වෙච්ච එක පුතේ ලී බඩු ගත්ත එක වක්කමක් විදියට ලිව්වා. ලී බඩු ණය කියන එක වක්කීමක් විදියට ලිව්වා. එහෙනම් තමයි මෙතන කවුරු හරි ළමයි පුතේ ලී බඩු ණය කියලා ලියන්න නැතුව සීමාසෙට එක් සමාගම කියලා ලිව්වත් හරි. හරි මට කියන්නේ ලී බඩු ගත්තේ මේ අවුරුද්දේ කවද්ද? ලී බඩු ගත්තේ මේ අවුරුද්දේ කවද්ද? පුතේ ලී බඩු ගත්තේ මේ අවුරුද්දේ කවද්ද? ලී බඩු ඔක්තෝබර් අවුරුද්දේ මැද නේද ගත්තේ? අවුරුද්දේ මැද. එහෙනම් ලී බඩු වලට මොනව කරන්න ඕනද පුතේ කියන්නේ? මාස 6කට ෂෙයා කරන්න ඕනේ. අවුරුද්දේ මැදනේ ගත්තේ. පුතේ ලී බඩු වලට 125යි මාස 6ට ෂෙයා කීයද කියන්නේ? ලී බඩු මේ 600 ගත්තේ අවුරුද්දේ මැද 600ට 125යි අවුරුදු මාස 6කට ෂෙයා කීයද කියනකො ලී බඩු ෂෙයා කියනකො ළමයි 75යි. ඔව් 75යි. ඉතින් ලී බඩු ෂෙයා 75 එක ලියන්න මේ වියදම් ඇතුලේ පරිපාලන සූත්‍රයෙන් ලී බඩු ෂෙයා 75යි. ලී බඩු ෂෙයා 75යි පුතේ ලී බඩු මීට කලින් තිබ්බේ නැති නිසා ලී බඩු වලට සමුච්චයකුත් නැහැ. එහෙනම් මෙතනටත් දාන්න 75ම. මෙතනටත් දාන්න 75ම. හරිද? එතනටත් 75ම දාන්න. එතකොට අද ලී බඩු වටින්නේ 525යි. හරිද? ඔච්චරයි නේ පුතේ. හරි. එහෙනම් ওই ටික එකතු කරලා පෙන්නන්න පල්ලෙහාට. බිංදුවයි බිංදුවයි 5යි 7යි 12යි 6යි 18යි ටක් ඉතුරුයි 4යි 7යි 9යි 9800යි මෙතන 5යි 5යි 10යි ටක් ඉතුරුයි 10යි 10යි 18යි 7යි 25යි 5 දැම්ම දෙකක් ඉතුරුයි 9 9 18යි 1850යි
හරි. මෙතන බලන්න පුතේ ධාරණා කියනවා එතකොට 10යි එකක් ඉතුරුයි 5යි 7යි 14යි 5යි 19යි එකක් ඉතුරුයි 4යි 6යි 7යි 7950. හරිද පුතේ? 7950යි. 7950යි. හරි නේද? ඊට පස්සේ හරි ඒක ඉවරයි. ඉතින් ඊළඟ ගැළපිල්ලෙන් තුන්වෙනි ගැළපිල්ල ගොඩාක් වැදගත්. තුන්වෙනි ගැළපිල්ල පුතේ හොඳට අහගෙන ඉන්න. එදා කරපු නැති ගැළපිල්ල. බොල් ණය කියන්නේ පුතේ ණයගැතියන්ගෙන් නොලැබීම කියලා තීරණය කරන ටික. ණයගැතියන්ගෙන් අඩුම කරණේවට කියන්නේ බොල් ණය. හරි? නොලැබෙයි කියලා හිතලා ඇස්තමේන්තු කරන ඒවට කියන්නේ හානික මේ බොල් ණය සඳහා ඉඩ හැරීම නැත්නම් අඩමාන්න ඉඩ හැරීම. අඩමාන්න වෙන් කිරීම කියලා ඔයගලන්ට පුතේ මේ AT වල තියෙන වචන වැරදි එළවල වලදී නම් අඩමාන්න වෙන් කිරීම කියලා මම කියන්නම්. එළවල වලදී නම් පුතේ වචන පාවිච්චි කරන්න බෑ වැරදි. වෙන් කිරීම කියන්නේ පුතේ වගකීම් જાතිය නෝ මේ වත්කම් වල අඩුවීම. මම මේවයි තියෙන විදිහට මාට උගන්වන්නම්. මම එළවල වලදී පුතේ ඒවා හරියට කියලා දෙන්න ඕනේ. මේ AT වල තියෙන විදිහට මම ඔයගලන්ට උගන්වන්නම්. හරි. පුතේ බලන්න තුන්වෙනි ගැළපිල්ල. පාස්දාන් වෙළඳ ලැබියුද්ද මුදල් ශේෂයන් බොල් ණය ලෙස ලියා හැරීමට කළමනාකරණ තීරණය කළේ. පාස්දාන් වෙළඳ ලැබියුද්ද මුදල් ශේෂයන් බොල් ණය ලෙස කපා හැරීමට තීරණය කළේ. ඒ කියන්නේ පුතේ ඔය ටික ලැබෙන්නෙම නැහැ. ප්‍රසන්න කීයක් ලැබෙන්නේ නැද්ද කියන්නේ? 150යි සමන්තගේ 200යි ඊට පස්සේ DKW සමාගමේ 500යි ඔක්කොම කීයක් ලැබෙන්නේ නැද්ද පුතේ කියන්නේ 850 ලැබෙන්නේ නැහැ. ඒවා ලැබෙන්නෙම නැහැලු. ඊට පස්සේ පුතේ අට චේති තව කතාවක් කියනවා. ඒක මම කියලා දෙන්නම්. පුතේ ඔය 850 ලැබෙන්නෙම නැහැලු. බලන්න නායකතියෝ කීයක්ද ඉන්නේ කියලා. පුතේ නායකතියෝ කීයක්ද බලන්න ඉන්නේ. නායකතියෝ නැත්නම් ඔක තියෙන වෙළඳ ලැබියුද්ද කියලා. කීයක්ද බලන්න තියෙන්නේ. පුතේ වෙළඳ ලැබියුද්ද කීයක්ද තියෙන්නේ කියන්නකෝ. ඔය ශේෂ පරීක්ෂණේ වෙළඳ ලැබියුද්ද නැත්නම් නායකතියෝ කීයක් තියෙන කියලා බලන්න ශේෂ 3850. ඒ 3850න් කීයක් ලැබෙන්නෙම නැහැලු. 850 ලැබෙන්නෙම නැහැලු. පැහැදිලිද? 850 ලැබෙන්නෙම නැහැලු. එහෙනම් මට කියන්න දැන් වෙළඳ ලැබියුද්ද ඉතුරු වෙන්නේ කීයද? 3000යි. 3000යි. එහෙනම් ඒක අපිට වත්කමක් නේද? වත්කම් ඇතුල් ලියන්න වෙළඳ ලැබිය යුතුද? වෙළඳ ලැබිය යුතුද? මේ දෙවන තිරුවට දාන්න එපා. මේ ගානේ පළවෙනි තිරුවට දාන්න 3000යි. 3000යි. ඇයි 3000 ලිව්වේ කියලා තේරෙනවද ඔක්කොටම? පුතේ අර ණයගැතියන්ගෙන් 850 අපි ලැබෙන්නෙම නැහැ. ඒ 850 මොකද්ද පුතේ අපිට කියන්නේ? ඒ 850 මොකද්ද අපිට? පුතේ මේ වෙනද ලැබියුද්ද 3750ක් හිටියා 850 ලැබෙන්නෙම නැහැ. ඒ 850 මොකද්ද අපිට උත්තර දෙන්න පුතේ? වියදම පාඩුවක්. මොකද්ද වියදමේ නම? බොල් ණය. ලියන්න මේ පුතේ බොල් ණය ණයගැතියෝ ඇති වෙන්නේ භාණ්ඩ ණයට විකුණපු නිසා ණයට විකුණන්නේ වැඩියෙන් බෙදා හරින්නනේ. ඒ නිසා මේ බෙදා හැරීම ටික ඇතුළේ ලියන්න බොල් ණය කීයද? පුතේ මෙතන 3000 ලිව්වේ 3450න් 850ක් කපලා 3000 ලිව්වේ එතන බොල් ණය කීයද? 3 කීයද? බොල් ණය කීයද දෙක? 3000 නෙමෙයි. 850යි. පුතේ මීට කලින් බොල් ණය කපලා නැහැ නේද? දැන්ට ගිණුම්ගත වෙච්ච බොල් ණය නැහැ නේද? බලන්න මේ ශේෂ පරීක්ෂණ ඇතුළේ දැන්ට බොල් ණය කීයක්වත් නැහැ නේද? නැහැ. එහෙනම් කීයද මෙතන ලියන්නේ? කීයද ලියන්නේ? 850. පුතේ මෙතන තව 1000ක් වගේ තිබ්බනම් කීයද මෙතන ලියන්නේ? 1850. ඒ ටික තේරෙනවනේ? පුතේ නායකතියෝ 3850ක් හිටියා. 3850න්
850 ලැබෙන්නෙම නැහැ කිව්වා. එහෙනම් ඒක ණයගතිය අයින් කරලා 3000යි. ඒකට ඒක අපිට පාඩුවක් විදියට ලිව්වා. මම ඊට පස්සේ අහන්නේ දැන් මට කියන්න ලබන අවුරුද්දේ ණයගතියන්ගෙන් කීයම ඉල්ලනවද ඔයගොල්ලෝ කියන්න. 3750 850 අපි කැපුවානේ. ලබන අවුරුද්දේ ණයගතියන් කීයම ඉල්ලනවද පුතේ කියන්න. කීයම ඉල්ලනවද ණයගතියන් ලියුම් දාලා. ඔයාලා සල්ලි දෙන්න ඉන්න කට්ටිය 3000ක් දෙන්න තියෙනවා. ඔයගොල්ලෝ ඔයා 3000ම ඉල්ලනවද නැද්ද ණයගතියන් කියන්නකෝ. ඉල්ලනවා. නමුත් සමහර විට මේ 3000නුත් කීයක් හරි ආයි මොනවා වෙන්න පුළුවන්ද කියන්න. මේ 3000 පුතේ දැන් මේ අවුරුද්දේ අග දවසට ඉන්නේ. දැන් මේ අවුරුද්ද ඉවරයි අග දවසට තව ණයගතියන්ගෙන් 3000 ලැබෙන්න තියෙනව නේද පුතේ? ඔව්. ඔය 3000 ආයි මේ අවුරුද්දේ ලැබෙන්නේ නැහැ. ඔය 3000යි ලැබෙන්නේ මොන අවුරුද්දේද කියන්න. දැන් මේ අවුරුද්දේ අග දවසට මේ 23 දිනට ණයගතිය 3000යි. මේ අවුරුද්දේ අග දවසට ණයගතිය 3000යි. ආයි ඔය 3000න් සල්ලි මේ අවුරුද්දේ ලැබෙනවද කියන්නකෝ. උත්තර දෙන්නකෝ පුතේ. නෑ සර්. නෑ. ඔය 3000යි සල්ලි ලැබෙනවා නම් ලැබෙන්නේ ආයි මොන අවුරුද්දේ? ලබන අවුරුද්දේ. ලබන අවුරුද්දේ. මේ අවුරුද්දේ ආයි ලැබෙන්නේ නෑ. දැන් ලබන අවුරුද්දේ 3000ම ඉල්ලලා ඔය 3000න් කීයක් හරි ලබන අවුරුද්දේ මොනවා වෙන්න පුළුවන්ද කියන්න. ඔය 3000නුත් මොනවා වෙන්න පුළුවන්ද ආයි? බෝල් ණය. බෝල් ණය වෙන්න පුළුවන්. නමුත් තාම උනාද ඒව වෙන්නේ ලබන අවුරුද්දේ? තාම උනාද ඔය 3000න් කීයක්වත් බෝල් ණය? නෑ. සමහරට ලබන අවුරුද්දේ 3000ම ලැබෙන්නත් පුළුවන්ද බැරිද? පුළුවන්. පුළුවන්. සමහරට 3000න් කීයක් හරි නොලැබෙන්නත් පුළුවන්ද බැරිද? පුළුවන්. පුළුවන්. මොකද අපි කරන්නේ ඔය 3000න් නොලැබේ කියලා හිතන ගාන ඔය 3000න් නොලැබේ හිතන ගාන අපි මේ අවුරුද්දෙන් වියදමක් විදියට සලකනවා පුතේ. තේරුණාද කිව්වද? ඔය නොලැබෙන් 3000න් නොලැබේ කියලා හිතන ගාන බලන්න ගැළපිල්ල බලන්න කීයද ඔය 3000න් නොලැබේ කියලා හිතන්න. තුන්වෙනි ගැළපිල්ල තියෙන මේට අමතරව ඉහත ලියා හැරීමෙන් පසු 20 මාර්කස්කගේ ඉතිරි වෙනද ලැබිය යුතු මුදල් ශේෂයෙන් 110ක් නේ තියෙන්නේ. 110ක ප්‍රතිපාදනයක් අඩමාන සදා කළ යුතු ඇත. මට කියන්න මේ 3000නුත් තව කීයක් ලැබෙන එකක් නැහැලුද කිය. පුතේ මේ 3000නුත් තව කීයක් ලැබෙන එකක් නැහැලුද? 300. 300ක්. එහෙනම් පුතේ දැන් අපි 3000ම ඉල්ලනවා නම් ලබනවරු 300ක් බලාපොරොත්තු අතාරිනවා. ඒක පුතේ අපි හැමතිස්සෙ අයින් කරලා තියෙනවා. ලියන්න මේකට ඍණ අඩමාන ණය පුතේ අඩමාන ණය වෙන් කිරීම කියන වචනේ වැරදි. ඒකට කියන්නේ ඉඩහැරීම. නමුත් ඔයා මේ පේපර්ස් වල තියෙන වෙන් කිරීමනේ. ඔයා වෙන් කිරීම කියලාම ලියන්න. අඩමාන ණය වෙන් කිරීම. කියලා 300ක් අඩු කරන්න. 300ක් අඩු කරන්න. එතකොට පුතේ ණයගැති ඉතුරු වෙන්නේ කීයද? 2700. එතකොට පුතේ මේ 300ක් මේ අවුරුද්දේ මොකක්ද කියන්නේ? මේ 300ත් එනම් මොන අවුරුදු වියදමක් විදිහට සලකන්න පුතේ කියන්න. උත්තර දෙන්නකෝ. මේ අවුරුද්දේ වියදමක්. හරි පුතේ. මීට කලින් කීයක්වත් වෙන් කළා නැත්නම් මේ 300ත් මේ බෙදාහැරින සුළු මිලියන අඩමාන ණය කියලා ඔයගොල්ලෝ ලියන්න අඩමාන ණය කියලා දාන්න එපා. පුතේ කීයම දානවද තාම වෙන මොකුත් නැත්නම් මෙතනින් 300 අඩු කරලා ඒක ඒ 300ත් මේ අවුරුදු වියදමක් විදිහට මෙතන දානවා වෙන මොකුත් නැත්තම්. නමුත් පුතේ මේ ගානේ දැන් මෙතන පුතේ ණයගැතියන්ගේ 300ම දැම්මා. ඔය 300න් කීයක්වත් අයින් කළ නැත්නම් ඒ 300 මේ අවුරුදු වියදමක් විදිහට ලියනවා මෙතන. නමුත් පුතේ අඩමාන ණය කියලා ලියුවනේ. මේ 300යි අනම්මනම් නැත්නම් එතන 300ම ලියනවා. නමුත් මේ ගානේ දැන්ට කීයක් අඩමාන ණය වෙන් කිරීම කියලා ලියලාද කියලා බලන්න. 200ක්. 200ක්. එහෙනම් තා මෙතන 300ම දාන්න ඕනේද? නෑ. නෑ. කීයක් දාන්න ඕන? 500. කීයද? 500. නෑ පුතේ. 100. 100යි තව දාන්න ඕනේ. ඇයි ඒ? තව 100යි දාන්න ඕනේ. ඇයි ඒ? ඔක්කොම 300යි නේද? ඔය ශේෂ පිටුමේ කීයක්වත් තිබ්බේ නැත්තම් මෙතන 300ම දානවා. නමුත් දැන්ට අඩමාන ණය කියලා 200ක් ගිය අවුරුද්දේ ඉඳ හැරලා තියෙනවා වෙන් කරලා තියෙනවා. එහෙනම් මෙතන තව දාන්නේ 100. 100යි. ඔය ගෙදරදී ඉගෙන ගන්න උදේ 100යි.
ඒ ගැලපිල්ලත් ඉවරයි. හරිද? ඒ ගැලපිල්ලත් ඉවරයි. අපි යමු ඊළඟ ගැලපිල්ලට. හරිද? එන්න පුතේ ඊළඟ ගැලපිල්ලට. 4 20 මාර්තු මාසයට අදාළව ගෙවිය යුතු බිල් පහත වේ. පුතේ විදුලිය තව කීයක් ගෙවන්න තියෙනවද කියන්නේ? 300. විදුලිය දැන්ට තව 350ක් ගෙවලා තියෙනවා. දැන්ට විදුලිය කීයක් ගෙවලාද කියලා බලන්න. පුතේ දැන්ට විදුලිය දැන් කීයක් ගෙවලාද කියලා බලන්න. 3200. 3200ක් දැන්ට විදුලිය ගෙවලා තියෙනවා. විදුලිය 3600ක් ගෙවලා තියෙනවා. තව කීයක් ගෙවන්න තියෙනවද කියන්නේ? තව කීයක් ගෙවන්න තියෙනවද? 350ක්. මට කියන්න ගෙව්වා හෝ නැත්නම් මේ අවුරුද්දට දාලා විදුලි වියදම කීයද? තව 350ක් ගෙවන්න 3200ක් ගෙවලා තව 350ක් ගෙවන්නක් තියෙනවා. මට කියන්න ගෙව්වා වුණ තමයි මේ අවුරුද්දට දාලා විදුලි වියදම කීයද කියන්නේ? 3550. 3550. ඒක පරිපාලන දෙතුල යන විදුලිය 3550යි. විදුලිය 3550යි. පරිපාලන දෙතුල යන විදුලිය 3550යි. උදේ 3550 නුත් තව කීයක් ගෙවන්න තියෙනවද කියන්නේ? ඒ 3550 තව කීයක් ගෙවන්න තියෙනවද? 350. ඒ 350 මොකද පුතේ අපිට කියන්නේ? මෙතන 3550 ගෙවුවට ගෙවලා තිබ්බේ 3200 නේ. තව 350 ගෙවන්න තියෙනව නේද? ඒ 350 මොකද්ද අපිට කියන්න පුතේ? ජංගම වගකීම. ජංගම වගකීම තුල යන උපචිත විදුලිය කියලා මේ දෙවන දිනුවට දාන්න 350. දෙවන දිනුවට දාන්න 350. හරි නේද? ජලයත් ඒ වගේ බලන්න ජලයේ කතාව. ඉතින් බලන්න ජලයේ කතාව. ජලය දැන්ට 450ක් ගෙවුත් පුතේ ගැළපිලි බලන්න ජලය කීයද ගෙවන්න තියෙනවා කියලා කියන්නේ. තව 80ක් ගෙවන්න තියෙනවා කියනව නේද? පුතේ ජලය තව 80ක් ගෙවන්න තියෙනවා කියනවා. දැන්ට ජල වියදම කීයක් ගෙවලාද? 450යි තව 80ක් ගෙවන්න තියෙනවා. කීයද මේ අවුරුද්දට දාලා ජල වියදම කියන්නේ? 530යි. 530යි. පරිපාලන දෙතුල යන ජලය 530යි. 530යි. පුතේ මෙතන 530 ලිව්වට තව කීයක් ගෙවන්න තියෙනවද කියන්නේ? 530 ලිව්වට තව කීයක් ගෙවන්න 80ක් ගෙවන්න තියෙනවා ජංගම වගකීම තුල ලියන්න උපචිත ජලය 80යි. උපචිත ජලය 80යි. හරිනේ? ඒකත් ඉවරයි. අන්තිම ගැලපිල්ල බලන්න. ඉතින් ඔයාලා දන්නවනේ මේ ගාන ලකුණු 30ක් කියලා. හරි. දැක්කනේ ලකුණු 30 ගානක් මේ හදන්නේ අපි. බලන්න අන්තිම ගැලපිල්ල. 112 වාර්ෂික පොලිය අනුපාතයකට යටත්ව 2500ක බැංකු ණයක් 2020 මාර්තු 1 කියන්නේ කවද්ද? මේ අවුරුද්ද ඉවර වෙන්නේ 20 මාර්තු 31. 2020 මාර්තු 1 වෙනිදා කියන්නේ කවද්ද පුතේ කියන්නේ? 112ක වාර්ෂික පොලිය අනුපාතයට 2500ක බැංකු ණය 20 මාර්තු 1 වෙනිදා කියන්නේ කවද්ද පුතේ මේ ගාන කියන්නේ? 2020 මාර්තු 1 වෙනිදා කියන්නේ කවද්ද? වර්ෂය මුල නෙමෙයි. අන්තිම 20 මාර්තු 21. මාර්තු 1 කියන්නේ කවද්ද? අන්තිම දවස මාර්තු 31. මාර්තු 1 කියන්නේ කවද්ද? 20 අන්තිම දවස 20 මාර්තු 31. 20 මාර්තු 1 කියන්නේ අවුරුද්ද ඉවර වෙන්න කොච්චර කාලයකට කලින්ද? මාසයකට කලින්. මාසයකට කලින්. හරි. ඔන්න බලන්න.
112 වාර්ෂික පොලි අනුපාතයේ යටතේ 2500ක බැංකු ණයක් 20 මාර්තු පළවෙනි දින ලබා ගන්න ලදී. පළමු වාරිකයේ 2020 අප්‍රේල් පළවෙනි දින ගෙවිය යුතුයි. තාම ණය ගෙවලා නැහැ. 20 මාර්තු 20 දින අවසන් වාර සඳහා අදාළ ණය පොලිය පොත්වල ගිණුම්ගත කර නොතිබිනි. මට කියන්න දැන්ට බැංකු ණය ගත් එක ලියලා ඉවරයි. මේ අවුරුදු ඉවරෙන්න මාස ණයක 3කට මාසයකට කලින්නේ. බලන්න බැංකු ණය කියලා ශේෂ පිරික්ෂමේ බැරපැත්ත කීයක් තියෙනවද කියලා. ඒක මොකක්ද අපිට? ඒ 2500 මොකක්ද අපිට බැංකුවෙන් ගත්ත ණය මොකක්ද අපිට? ඔයගොල්ලෝ කියන්න පුතේ මම දන්නවා. මොකක්ද ඒක? වගකීම. ජංගම නොවන වගකීම තුල ලියන්න බැංකු ණය. පුතේ ඒගොල්ලෝ ඒක ලියලා ඉවරයි. ජංගම නොවන වගකීම තුල ලියන්න බැංකු ණය 2500. හරි. පුතේ ඒගොල්ලෝ ණය ගත්ත එක ලියලා. ඔයා මේ අවුරුද්දේ ණය වලට මොකද්ද ලියන්න තියෙන්නේ කියලා කියනවා. 2500ක ණය ගත්තේ මේ අවුරුද්ද ඉවරෙන්න කොච්චර කාලයකට කලින්ද පුතේ? මාසයකට කලින්. එහෙනම් මොකද්ද ඔයාලට මේ අවුරුද්දේ කරන්න තියෙන ඔය ගානේ ගැලපෙන්නේ? 112 බැංකු ණයක් කරන් තියෙන්නේ. මොකද්ද ඔයාලා ලියන්න තියෙන්නේ කියන්නේ? ඔය බැංකු ණය 2500 මොකද්ද ඔයාලට කරන්න තියෙන්නේ? ගෙවලා නෑ තාම. ණය පොලි මාස කීයක ණය පොලි දුවා බලන්න. කියන්නකෝ. 11ක මාසෙක. ඇයි බැංකු ණය ගන්න කවද්ද ඔයා? අවුරුද්ද ඉවරෙන්නේ 20 මාර්තු 31 බැංකු ණය ගන්න 20 මාර්තු 1. කොච්චර කාලයකද ඔයා ණය අරගෙන මේ අවුරුද්දේ? මාසෙ. එතකොට ඔයා පොලි බලන්නේ මාස 11ද මාසෙටද? කියන්න. මාසෙකට. මාසෙට. කීයද කියන්නේ මාසෙට ණය පොලි? කියන්න. ඔයගොල්ලෝ කියන්නේ. මාසෙට දාන ණය පොලි කීයද? මාසෙට අදාළ ණය පොලි කීයද? දේශීය 8යි 208 නෙමෙයි නේද පුතේ? 2500ට 112යි 12න් 1යි. මෙන්න මෙහෙම ණය පොලි බලන්න. 2500ට 112යි. මාසයයි කියන්නේ 12න් 1යි. 2500ට 112යි 12න් 1යි. පුතේ මේකට මේක කැපුවා බින්දර 25යි. පුතේ මාසෙක ණය පොලි 25යි. මූල්‍ය පිරිවැදුරු ලියන්න ණය පොලි. මූල්‍ය පිරිවැදුරු ලියන්න ණය පොලි 25යි. ඇයි මූල්‍ය පිරිවැදුරු අපිට පුතේ 25 ලිව්වේ කියන්නේ? ඇයි මූල්‍ය පිරිවැදුරු පුතේ 25 ලිව්වේ කියලා කියන්න මට? මූල්‍ය පිරිවැදුරු ණය පොලි 25 ලිව්වේ ඇයි කියලා කියන්න පුතේ ඔයගොල්ලෝ මට? මම දන්නවා ඔයගොල්ලෝ දන්නවද කියලා බලන්න මම මෙහාන්නේ. ඇයි මූල්‍ය පිරිවැදුරු ණය පොලි ලිව්වේ? ගෙව්වා හෝ නැතා පුතේ ඒක මේ මාසෙට දාලා මොකද්ද? කියන්න පුතේ. වියදමක් නිසා ලිව්වා. තාම මේ ගෙව්වද? නෑ. නෑ කොහෙද කියන්නේ? වගකීම. ජංගම වගකීම තුල ලියන්න උපයිත ණය පොලි 25යි. ජංගම වගකීම තුල ලියන්න උපයිත ණය පොලි 25යි. නේ? හරි පුතේ ගැලපිලි ටික සේරම ඉවරයි. දැන් මේකේ නොලියපු ආදායමක් විදමක් තිබ්බොත් මේ විස්තීර්ණ ආදායම් ප්‍රකාශයේ නොලියපු වත්කමක් වක්කීමක් තිබ්බොත් මූල තත්ත්ව ප්‍රකාශයේ අපි ලියාගෙන යමු. ටග්ගල් ලියමු. බලන්න. දීපල පිරියද පිරිවැ ඉඩම් ගොඩනැගිලි මෝටර රථ ලිව්වා ලී බඩු අරන් තිබ්බේ නැහැ අපි ලියලා තිබ්බේ නැහැ අපි ලිව්වා. ඒවයි සමුච්ඡේද දෙක ලිව්වා. 19 අප්‍රේල් එක කියන්නේ අවුරුද්දේ මුල තොගය ආරම්භක තොගය. මෙන්න මේ විකුණුම් පිරිවැදුරු වලින්ම ලියන්න ආරම්භක තොගය
ආරම්භක තොගය ලියන්න. විකුණුම් පිළිවෙත ලියන්න ආරම්භක තොගය කීයද? පුතේ විකුණුම් පිළිවෙත 6200යි. මෙතන ලියන්න 6200යි. පුතේ ගිය අවුරුදු ඉතුරු වෙච්ච බඩු ටික 6200යි. එතනම තියෙනවා පුතේ මිලදී ගැනුම් කීයද? 18යි 250 මේකට මේකතු කරන්න. ගැනුම් 18යි 250යි. ගැනුම් 18යි 250 විතරම ලියන්න. ඉවනේ? හරිනේ? විකුණුම් පුතේ විකුණුම් 33000 කීයද තියෙන්නේ? 33900. මේ විකුණුම් කෙලින් මෙතන දාන්න. විකුණුම් 33900යි. විකුණුම් 33900යි ලියන්න. ඉවනේ? විකුණුම් 33900යි. අඩමාන්නේ වෙන් කිරීම පුතේ 200ක් වෙන් කරලා තිබ්බා. අපි ඔක්කොම 300ක් ආවනේ මෙතන මේ. 300 ඇතුළේ ඉතුරු වියදම විතරක් අපි 100ක් ලිව්වා තව. ප්‍රාන්තන ගිණුම 19 අප්‍රේල් එක කියන්නේ මුල ප්‍රාන්තනය 9450යි. මෙතන ලියන්න හිමිකම් ඇතුළේ උඩින්ම ලියන්න ප්‍රාන්තනය තුන්වෙනි ගිණුම දාන්න 9450යි. 9450යි. හරි ප්‍රාන්තන 9450යි. ඊට පස්සේ බැංකු ණය ලිව්වා, විදුලි වියදම් ලිව්වා, ජල වියදම් ලිව්වා, වෙළඳ ලැබිය යුත්තේ ලිව්වා. වෙළඳ ගෙවිය යුතු මුදල් කියන්නේ නාහිමියෝ. ජංගම වක්කීම තුල ලියන්න පුතේ වෙළඳ ගෙවිය යුතු මුදල් නැත්නම් නාහිමියෝ 2600යි. වෙළඳ ගෙවිය යුත්තේ නැත්නම් නාහිමියෝ ඉතින් ලියන්න 2600යි. ජංගම වක්කීම තුල ලියන්න 2600යි. ලිව්වද? ඊට පස්සේ වැටුප්පා වේතන කියන්නේ මොකද්ද පුතේ අපිට කියන්නේ? වැටුප්පා වේතන වියදම. පරිපාලන කර ලියන්න වැටුප්පා වේතන. වැටුප්පා වේතන 5550යි. 5550යි. හරි. වැටුප්පා වේතන 5550යි. ඊට පස්සේ ප්‍රවාහන වියදම් පුතේ ප්‍රවාහනය කරන්න බාණ්ඩ බෙදා හරින්න. බෙදා හරින්න කියන්නේ ප්‍රවාහන වියදම්. ප්‍රවාහන වියදම් 290යි. ප්‍රවාහන වියදම් 290යි. බැංකුවේ මුදල් සහ අතේ මුදල් සහ බැංකුවේ මුදල් 1100 නේද තියෙන්නේ 1100යි. මේ ජංගම වත්කම් ඇතුළේ යන මුදල් 1100යි. ජංගම වත්කම් ඇතුළේ යන මුදල් 1100යි. ජංගම වත්කම් ඇතුළේ යන මුදල් 1100යි. හරි. මුදල් 1100යි. රක්ෂණ වියදම පරිපාලන තුල ලියන්නේ 1200යි. රක්ෂණය පරිපාලන තුල ලියන රක්ෂණය 1200යි. පරිපාලන තුල ලියන රක්ෂණය 1200යි. ඉවනේ ප්‍රචාරණ වියදම් පුතේ ප්‍රචාරණය කරන්න බෙදා හරින්න. බෙදා හරින්න තුල ලියන්නේ ප්‍රචාරණය 100යි. බෙදා හරින්න තුල ලියන්නේ ප්‍රචාරණය 100යි. ප්‍රචාරණය 100යි.
ඊට ගැනිලි. පුතේ ගැනිලි කියන්නේ වියදමක්ද? ගැනිලි කියන්නේ ව්‍යාපාරේ වියදමක්ද නැද්ද කියන්නේ? වියදම. නෑ පුතේ. ගැනිලි කියන්නේ වියදමක් නෙමෙයි. ගැනිලි කියන්නේ අයිතිකාරය ගෙදර අරන් යන ඒවා. හරිද? ගැනිලි කියන්නේ අයිතිකාරය ගෙදර අරන් යන ඒවා. ඒකට වියදම් නෙමෙයි. මේකට අදාළ වෙන්නේ. ඒක මේ ප්‍රාන්තනේ හිමිකම් වලින් අඩු කරන්න ඕනේ පුතේ. මෙන්න මේ ප්‍රාන්තනය ගාව ශුද්ධලාභය ලියවෙනවා. හරිද? ශුද්ධලාභය ලියවෙනවා. පුතේ ඒකට මේකට ශුද්ධලාභය දෙන්න ඒකෙන් ගැනිලි අඩු කරන්න පුතේ. මේ ප්‍රාන්තනයත් එක්ක හතරවෙනි රුල් ලියන්න ඍණ ගැනිලි. ජංගම නොවන වක්කීම් වලට උඩින් හිමිකම් ඇතුලේ හතරවෙනි රුල් ලියන්න ඍණ ගැනිලි. හිමිකම් ඇතුලේ හතරවෙනි රුල් ලියන්න ඍණ ගැනිලි කියලා තුන්වෙනි දිරම දාන්න කියලා ගැනිලි. 320යි. ඒකට තියාර අයිතිකාරයට තියෙන අයිතීන් අඩු වෙනවා. 320යි. වරහන් කරන්න. ඒක හිමිකම් වලින් අඩු වෙන එක වියදමක් නෙමෙයි ව්‍යාපාරේ. හරිනේ? ගැන්ලි පුතේ මේ හිමිකම් වලින් අඩු වෙනවා. හරි ඔක්කොම ටික ලියුවා. දැන් ගාන සමාන කරමු. පුතේ ඔක්කොම ටික ලියුවා ගාන සමාන කරමු දැන්. හරි. බලන්න. පුතේ ගිය අවුරුදු ඉතුරු වෙච්ච බඩු 6200යි මේ අවුරුදු පිටින් ගත්ත 18යි 250යි ඔක්කොම එතකොට 450යි 8යි 6යි 14යි 24යි 450යි. පුතේ 6200යි 18යි 250යි එකතු කරලා ගන්න. 24යි 450 ඔයගොල්ලෝ ගන්න මාත් එක්කම කරන්න. 24යි 450යි 3800 බඩු ඉතුරු වෙලා. එතකොට විකුණුම් පිරිවැයනවා යාට 0.5යි 14න් 8ක් 6යි 3න් 3ක් 0යි 20යි 650යි. පුතේ ඔයා 20යි 650 එනවා මෙතනට මේ 24යි 450ක බඩු වලින් 3800ක් ඉතුරුයි. එතකොට මෙතන ඉන්නේ 20යි 650යි. හරි නේද? 20යි 650. එතකොට 33900 20යි 650 අඩු නම් 0යි 10න් 5ක් 5යි 9න් 6ක් 3යි 3යි 13යි 350යි දලලාභ. දල්ලාභි 13යි 350ට වෙනත් ආදායම් නැහැ. දල්ලාභි 13යි 350යි ඒකට වෙනත් ආදායම් මොකුත් නැහැ. දල්ලාභි 13යි 350කට වෙනත් ආදායම් නැහැ. ඒකේ වියදම් ටික අඩු කරන්න ඕනේ. බලන්න බෙදාරින් වියදම් ටික කීයද කියලා. 1880. බින්දු කිරුනේ 1880. 1880යි බලමු. බින්දුවයි 9යි 18යි 80යි ටක්කිතුරුයි 6යි 14යි 15යි 1880 වරහන් කරන්න. බෙදාරින් වියදම් ටික 1880යි. පරිපාලන ටික මම එකතු කරලා අහන්න ඔයගොල්ලන්ගෙන් 10යි ටක්කිතුරුයි 15යි 20යි 23යි 28යි දෙයක් ඉතුරුයි 3යි 8යි 13යි 18යි 20යි දෙයක් ඉතුරුයි 11080ද 11080යි නේ හරි නේද බං 11080යි මූල්‍ය පිරිවැය 25යි මේ 13යි 350 බඩු විකුණන ලාභයි 20යි 650 බඩු තමයි 33900කට වික්කේ පුතේ හරි මේ ආරම්භ තුගේ ගැනුම් වලින් පුතේ අඩු කරාම 20යි 650ක බඩු විකුණලා තියෙනවා 33. එතකොට දල්ලාභි 13යි 350ට වෙනත් ආදායම් නැහැ. ඒකෙන් මේ ටික අඩු වුණාම සුද්ධ ලාභය කීයද කියන්න පුතේ එන්න බලන්න කියන්න මට. සුද්ධ ලාභය කීයද එන්නේ? කියන්නකො සුද්ධ ලාභය කීයද එන්නේ කියලා. සර් ඔව්. රක්ෂණ කොහෙද දාලා තියෙන්නේ සර්? පරිපාලන වියදමක් විදියට නේද? රක්ෂණේ දාලා තියෙන පරිපාලන වියදමක් විදියට 1200 නේ. රක්ෂණේ පරිපාලන වියදමක් විදියට දාලා තියෙන 1200. හරි මට කියන්න දෙ සුද්ධ ලාභය කීයද එන්නේ? 265ද? ඔව්නේ. සුද්ධ ලාභය 265යි.
සුද්ධ ලාභය 265යි. ඒක මෙන්න මේ ප්‍රාග්ධනයට එකතු කරන්න. පුතේ මේ ප්‍රාග්ධනයට සුද්ධ ලාභය එකතු කරන්න. 9450ට 265 එකතු කරන්න. මෙතන සුද්ධ ලාභය 265ක් ආවනේ වාට. ඒක මේ 9000 ප්‍රාග්ධනය 9450ට 265 එකතු කරන්න. කීයද දෙක එකතු වෙන්නේ? මේ දෙක එකතු වෙනවා 5යි 11යි 9715ද? ඒකෙන් 320ත් අඩු කරන්න. ඒ 9715ෙන් 320ත් අඩු කරන්න. 9715ෙන් 320 අඩු කරාම 5යි 11න් දෙකක් 9යි 6න් තුනක් 3යි 9395යි. හරි 9395යි. හරි දැන් ගාන සමානද කියලා බලමු පුතේ. මෙතන 7000 ජංගමවත්කම් කීයද 0යි 0යි 8යි 7යි 15යි 1යි 16යි 6 දැම්ම එකක් ඉතුරුයි 1යි 3යි 4යි 6යි 7යි 7600ද? මේ ජංගමවත්කම් ටික 7600යි නේද? බලන්න මුළුවත්කම් කීයද කියලා. යටි දෙකුත් ගන්න. පුතේ මුළුවත්කම් ටික කීයද එන්නේ කියලා කියන්න මට. 0යි 5යි 9යි 6යි 15යි එකක් ඉතුරුයි 15යි 550 මුළුවත්කම්. ඔව් සර්. ඔව් මුළුවත්කම් මේ පැත්තෙත් බලන්න පුතේ. මේ 600යි 2500යි ජංගම නොවනවත්කින් 3100යි ජංගම නොවනවත්කින් 3100යි ඒ ජංගම වත්කින් කීයද කියන්න මට නම් ඉඩමදි ඔයගොල්ලෝ කියන්න. ජංගම වත්කින් 4 එකතුව 5යි 5යි 8යි 13යි 15යි 5 දැම්ම එකක් ඉතුරුයි 4යි 10යි ජංගම වත්කින් ටික 3055ද? ඔව් සර්. ඔව්. බලන්න මේ පැත්තෙත් එකතුව 15යි 550 එනවද කියලා? බලන්න මේ පැත්තෙත් එකතුව 15යි 550 එනවද කියලා? 10යි එකක් ඉතුරුයි 10යි 5යි 50යි දැම්ම 5 එකක් ඉතුරුයි 4යි 5යි 9යි 3යි 12යි 15යි 550. ඒ පැත්තෙත් 15යි 550 එනවනේ. ඒ පැත්තෙත් 15යි 550 ආවනේ පුතේ ඔක්කොම. ඒ පැත්තෙත් 15යි 550 ආවනේ. ඒ හරි නේද ඔක්කොම? තේරුණාද? පුතේ ඔක්කොම පැහැදිලි නේද? එහෙනම් ළමයිනේ ගාන 15යි 550ට සමානයි. ඔය ගාන පුතේ ආයෙ රෙකෝඩ් එක දාගෙන බලන්න 3-4 සැරයක් හදන්න. ගිය සිකුරාදා හදපු ගානක් 3-4 සැරයක් හදන්න මේකත් හදන්න. හරිද? ඉතුරු ගණන් තුන දැන් ඊට පස්සේ ලේසි. හෙට ගණන් දෙකක් වගේ පුළුවන් වෙයි සමහර විට. මම try කරන්නම් ෂුවර් කරන්න බෑ. එක ගානක් හරි අද හෙට පුතේ පන්තිය තියෙන්නේ 10 මාර්ට උදේ. හෙට 10 මාර්ට උදේ වාට AT ක්ලාස් තියෙන අපි හදනවා අර MMK ගාන පුළුවන් නම් හදලා තියන්න. MMK ගාන හෙට හදනවා. හරි. ඊට මේ සතිය අතුරද මම මේ ටියුට් එක ඉවර කරනවා. හරි. එහෙනම් පුතේ හෙට ආයි 10 මාර්ට ක්ලාස් තියෙනවා. අදට ඉවරයි. ඒ accounts වලට ඒ ගන්න පුතේ ඒක අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් 70ක් 75ක් ගත්තාම ඒකක් හම්බ වෙනවා accounts වලට. හරි. හරි එහෙනම් පුතේ හෙට 10 මාර්ට ක්ලාස් තියෙනවා.